හාමුදුරනේ අක්ක අපිට ඇහෙනවද මාව? ඇහෙනවා හාමුදුරනේ. හරි. ඇහෙනවා ඔබ වහන්සේ පේනවා. එහෙනම් අපි වැඩසටහන පටන් ගමු. දැන් ඔව්. අපේ සමාරම්භක වැඩසටහනේදීම අපේ විශේෂයෙන් පොඩි පහළ ශ්‍රේණිවල දරුවෝ විශේෂයෙන්ම අපෙන් ඉල්ලපු එකක් තමයි ටීචර් අපිට ජාතක කතාත් මේ වැඩසටහනේදී කියා දෙන්න කියලා. එතකොට මේ අපි හිතුවා දැන් ටීචර් හැමදාම දූල පුතාලා වෙනුවෙන් පෙනී හිටින නිසා අපි හිතුවා අපේ මේ අපේ දහම් පාසලේ දූල පුතාලාට ඉතා සමීප ඒ වගේම මේ YouTube නාලිකාව හරහත් මේ දරුවන්ටත් ඒ වගේම වැඩිහිටි අපිටත් ගොඩාක් සමීප අපේ දහම් පාසලේ මේ අපිට උගන්වන ඒ වගේම පතරගොඩ නාලන්දාරාම විහාරවාස්ති අවසරයි ශාස්ත්‍රවේදී කටුවන සමිත හාමුදුරුවන් වහන්සේට දූල පුතාලා වෙනුවෙන් ජාතක කතාවක් කියා දෙන්න කියලා. ඉතින් අපේ හාමුදුරුවෝ අපි ඊටාම පාද නමස්කාර පූර්වකව ඔබ වහන්සේට ආරාධනා කර සිටිනවා අපේ දූල පුතාලා වෙනුවෙන් ජාතක කතාවක් අද දවසේ කියා දෙන්න කියලා. අවසරයි හාමුදුරනේ. සාදු සාදු සාදු. හැමෝටම තෙරුවන් සරණයි. ඉතින් මම හිතනවා කට්ටිය හැමෝටම මාව ඇහෙනවා ඇති, පේනවා ඇති. ඉතින් පුංචි කාර්මික දෝෂයක් නිසා තමයි පොඩි වෙලාවක් අපිට කාලය ටිකක් විඩංගු වුනේ. ඉතින් කොහොම නමුත් සමහර වෙලාවට තියෙනනේ හොඳ දේවල් කරන්න ගියත් සමහර වෙලාවට කාලය පොඩ හරස් වෙනවා, කාලය මදි වෙනවා. ඉතින් ඒ නිසා ඒ කොහොම නමුත් අපි අද කතා කරමු ජාතක කතාවක් ගැන. ඉතින් පළමුව මම කියන්න ඕන හරිම සතුටුයි මේ අපිට දැන් මේ අමාරු කාලයක් තමයි. හැබැයි අමාරු කාලයක් වුණත් අපිට මේ වගේ දහම් පාසලේ දරුවොත් එක්ක මුණ ගැහෙන්න, ඒ වගේම කතා කරන්න, මේ වගේ ක්‍රමවේදයක් යොදවපු එක ගැන, ක්‍රමවේදයක් යෙදුන එක ගැන සතුටුයි. ඒ වගේම අනිත් පැත්තෙන් බොහොම ස්තුතිවන්ත වෙනවා අපේ මේ කටයුතු සංවිධානය කරපු ගුරු මණ්ඩලයට. හරි. එහෙනම් අපි ගොඩාක් කියලා කතා කර ඉන්නේ නැතුව, කියන්නේ මේ මූලික ආරම්භය කතා කර ඉන්නේ නැතුව අපි කතා කරමු අද අපන්නක ජාතකය ගැන. අපන්නක ජාතකය කියලා කිව්වහම අපි මුලින්ම කතා කරමු. මම හිතන්නේ දැන් මේ අපි කතා කරන මේ සීමාව ඇතුලේ 4 පන්තියේ දරුවෝත් ඉන්නවා. ඒ වගේම 7 පන්තියේ කියන්නේ මේ අතරතුර දරුවෝ තමයි ඉන්නේ. ඉතින් ඒ නිසා මුලින්ම මම කියන්නම් දුවේ පුතේ, අපි දන්නවා මේ ජාතක කතා කියලා කියන්නේ ලංකාව විතරක් නෙවෙයි. කියන්නේ බුදුදහම පිළිබඳව යම් දැනුමක් හොයන දන්න අහලා හරි තියෙන හැම කෙනෙක්ම දන්නවා දුවේ පුතේ ජාතක කතා කියලා කියන්නේ මොනවද කියලා. ඒ වගේම ජාතක කතා කොච්චර ප්‍රකටයිද කියලා කියනනම් ඒක නිකන් අර නැතුවම බැරි ග්‍රන්ථයක්. එහෙම නැත්නම් නැතුවම බැරි කොටසක් වගේ තමයි ජාතක කතා කියලා කියන්නේ. හැම කෙනෙක්ම පුංචි දෙයක් හරි අහලා තියෙනවා ජාතක කතා ගැන. ඒ වගේම තමයි ජාතක කතා වලට අපි ගොඩාක් ලොකු වටිනකමක් දෙන්නේ. ඒකට හේතුව තමයි අපි දන්නවා ඔය වහන්සේ කියලා වචනයක් තියෙනවනේ. මේ දුව දරුවෝ දන්නවා. දැන් වහන්සේ කියලා කිව්වහම අපි කියනවා ස්වාමීන් වහන්සේ, මෑණියන් වහන්සේ, පියාණන් වහන්සේ. ඔය විදිහට වහන්සේ කියලා වචනයක් දීලා තියෙනවා. ඒ වහන්සේ කියලා වචනේ දීලා තියෙන දුවේ පුතේ ගොඩක් මේකට අපි ගෞරව කරන නිසා, වටිනකමක් දෙන්න නිසා, කියන්නේ අධිකවම වටිනකමක් දෙන්න නිසා, ගෞරව කරන නිසා තමයි වහන්සේ කියලා වචනේ දීලා තියෙන. අපි දැන් පැහැදිලිවම පුතින් කෙටියෙන් බුදුහාමුදුරුවන්ට අපි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ අපේ හිතේ තියෙන ගෞරවය එක්ක, ඒ තියෙන පැහැදීම එක්ක තමයි අපි මේ වහන්සේ කියන වචනේ දෙන්නේ. එතකොට ජාතක කතා පුස්තකයටත් අපි නිකම් පොත පුස්තකය කියලා කියන්නේ නැහැ. මම මෙතනදී මේ කිව්වට අපි මේ ග්‍රන්ථයටත් කියන්නේ ජාතක පොත් වහන්සේ කියලා. සාමාන්‍යයෙන් අපි පිරිත් පොත් වහන්සේ කියලා කියන්නේ ඒ විදිහට. නිසා ලොකු වටිනකමක් තියෙනවා. ඉතින් අපි අද කතා කරන්නේ මේ ජාතක පොත් වහන්සේ තුල අන්තර්ගත වෙලා තියෙන ජාතක කතාවක් අපන්නක ජාතකය. ඉතින් අපි හැමෝටම ගොඩාක් වැදගත් වෙන ලොකු පොඩි අපි හැමෝටම ගිහි පැවිදි අපි හැමෝටම ගොඩාක් වැදගත් වෙනවා මේ අපන්නක ජාතක කතාව. අපන්නක ජාතක කතාවෙන් කියවෙන්නේ දුවේ පුතේ ප්‍රතිපදාවන් ගැන. ඒ කියන්නේ විශේෂයෙන්ම අපි පිළිපැදිය යුතු දේවල් මේ ජීවිතේ අපි වටහා ගන්න කොහොමද? අපි ඇසුරු නිසුරු කරන්න ඕන මොන වගේ පුද්ගලයෝද? ඊට පස්සේ අපේ ජීවිතේට යම් තීරණයක් ගන්නකොට අපි ඒ ගැන හොඳට හිතන්න ඕන.
ස්ථානෙට උචිත ඒ කියන්නේ අපි කියන්නේ ස්ථානෝචිත ප්‍රඥාව කියලා. ස්ථානෝචිත ප්‍රඥාව තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා අපන්නක ජාතකයෙන් අපිට ගන්න පුළුවන් දේ ගොඩාක් තියෙනවා. ඉතින් මේ ජාතක කතාව ගැන කතා කරන්න කියලා ජාතක කතාව කියලා දෙන්න කියලා මට පැහැදිලි කරේත් අපේ සුරේෂ් ගුරු පියාණන් ඒ වගේ මානසිකා ගුරු මෑණියෝ. ඉතින් මේ අය තමයි පැහැදිලි කරේ මේ කතාව අපේ දුවදරුවන්ට අපි පැහැදිලි කරමු කියලා දෙමු කියලා. ඉතින් ඔන්න අපමහා බෝසතාණන් වහන්සේ එක වෙළඳ නිවසක උත්පත්තිය ලැබුවා. ඒ කියන්නේ මේ සිටු නිවසක මෙයාලා ජීවත් වෙන්න දුවේ පුතේ වෙළඳාම් කරලා. වෙළඳාම් කරලා ජීවත් වෙනකොට මේ නගරේ හිටිය තවත් වෙළඳාම් කරන තවත් පිරිසක්. ඉතින් මේ දෙගොල්ලම වෙළඳාම් කරන නොයෙක් ප්‍රදේශ වලට ගියා, දුර බැහැරවල වලට ගියා, නොයෙක් දේශාන්තර රටවල් වලට ගියා. ඉතින් කාලයක් යනකොට දැන් මේ අය ටිකක් විරසකයි. ඒ කියන්නේ මේ එක අපමහා බෝසතාණන් වහන්සේ එතුමාණන් ගොඩාක් නිවිච්ච සංයමයක් තියෙන යම් ධර්මතාවයක් පිළිපදින කෙනෙක්. හැබැයි අනිත් කෙනා ටිකක් ලෝභී, ඊටමත් ඉක්මනින් කිපෙන නරක ගති පැවතුම් තියෙන වෙලෙන්දී. මේ දෙගොල්ලම කරන්නේ එකම වෙලඳාම. ඉතින් දවසක් මේ අය කතා කරගත්ත දැන් අපි වෙලඳාම් කරන්නට යන්නට ඕන. හැබැයි එක දේශයකට නමුත් අපි දෙපිරිසටම එකම විදිහට ගියොත් එකම වෙලාවක ගියොත් අපි දෙපිරිසට මේක ප්‍රශ්නයක්. මොකද අපි යන ගමනාන්තයේදී අපිට ගොඩාක් ලොකු දුෂ්කරතාවලට මුහුණ දෙන්න වෙනවා. ඒ කියන්නේ කාන්තාර හම්බ වෙනවා, අපහසුතාවයන් නැති වෙනවා. ඊට පස්සේ දැන් ඔය වෙළඳාම් කරනකොට ඔයාලා දැකලා තියෙනවා චිත්‍රවල. ඊට පස්සේ එක අවස්ථාවන් වල දැකලා තියෙනවා ලොකු ගැල් හදලානේ අරගෙන යන්නේ. ගැල් කියලා කියන්නේ කරත්ත මට තියෙන 100 200 500 යනවා ලොකු වෙළඳාම් වලට. ඉතින් මේ අය දැන් මේ දෙපිරිසම ගමන් කළොත් ප්‍රශ්නයක් වෙනවා. ගවයන්ට කන්න කෑම මදි වෙනවා, මිනිස්සුන්ට පහසුකම් මදි වෙනවා. ඒ නිසා මේ අය කතා කරගත්තා කොහොමද අපි යන්නේ කියලා. මේ බෝසත් වෙලෙන්දා අහනවා ගිහිල්ලා අර ටිකක් කිපෙන සුළු වෙලෙන්දගෙන් අපි දෙපොළටම අපි දෙපිරිසටම යන්න බෑ. ඒ නිසා කවුද මුලින් අපි යන්නේ කියලා. පැනපු ගමන් අර නපුරු දුෂ්ට වෙලෙන්දා මෙයා කියනවා මම මිත්‍රයා මම යන්නම් මගේ පිරිසත් එක්ක මුලින්ම. මෙයා එහෙම කිව්වේ දුවේ පුතේ. මෙයාගේ හිතේ තිබුණා මුලින් ගියහම හැම දෙයක්ම භුක්ති විඳගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ මුලින්ම තියෙන තනකොළ ටික අපේ ගවයන්ට දෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙන වතුර ටික ඔක්කොම පාවිච්චි කරන්න පුළුවන්. කාන්තාරේ වුණත් අපිට කිසිම අපහසුතාවක් නොවි යන්න පුළුවන්. කොහොම කියලා මෙයාලා හිතුවා. ඊට පස්සේ මෙතනදී මේ බෝසත් වෙලෙන්ද කල්පනා කළා කමක් නැහැ මම ඔහුට මුලින් යන්න දෙනවා. ඊට පස්සේ මට පුළුවන් ඔවුන් පළමුවම ගියාට පස්සේ ඔවුන්ගේ ගවයන් ආහාරයට ගත්ත තනකොළ තියෙනවනේ. ඒව දැන් ඒ ගවයෝ ආහාරයට ගත්තාම අලුතෙන් තනකොළ ආයි උපදිනවා. ආයි හැදෙනවා. මගේ ගවයන්ට දලු තනකොළ කන්න දෙන්න පුළුවන්. ඒ වගේ මේ අය මේ මාර්ගයේ පිළිසකර කරගෙන ඒ කියන්නේ මාර්ගය හදාගෙන යන නිසා මගේ අයට කිසි කරදරයක් නැතුව යන්න පුළුවන්. එහෙම හිතලා මේ අය කල්පනා කරා හරි කමන්නේ මම දෙවෙනි වරට මම යන්නම් කියලා. ඊට පස්සේ දැන් ඔන්න කාලයක් ගියා. එතකොට දැන් මේ පළවෙනි පිරිසේ කියන්නේ අර දුෂ්ට එලෙන්දා තමන්ගේ පිරිසත් එක්ක ගියා. ගිහිලා දැන් ඔන්න ටික දුරක් යනකොට ඔන්න මහා විශාල යොදුන් ගාණක් දුර කාන්තාරයක් හම්බ වෙනවා. මේ කාන්තාරය තමයි බොහොම භයානක කාන්තාරයක්. මේකෙන් ලේසියෙන් කෙනෙක් එහා පැත්තට යන්නේ නැහැ. යනවනම් ලොකු සැලසුමක් තියෙනවනේ එහා පැත්තට යන්න. ඔන්න දැන් මෙයා ගියා. මේ නරක වෙලෙන්ද තමයි තමන්ගේ පිරිසත් එක්ක ගැල් මහා විශාල ප්‍රමාණයක් එක්ක 100,000 ගාණක් එක්ක යනවා. ගියාට පස්සේ දැන් ඔන්න ටික දුරක් යනකොට මෙයාලට දැන් එන්න අපහසුතාවය ටික ටික මතුවෙනවා. මේ වෙලාවේ මේ කාන්තාරේ ඉන්නවා මේ වැලි කතරේ ඉන්නවා මේ අමනුෂ්‍යයෝ. අමනුෂ්‍ය වෙන මෙයාලා බලාගෙන ඉන්නේ කොයි වෙලාවකද මිනිස්සු පුළොටක් හරි මේ වැලි කතරට එන්නේ කියලා. කාන්තාරයේ දිහාවට එන්නේ කියලා. ඊට පස්සේ දැන් මෙයාලා දකිනවා මේ විශාල පිරිසක් එනවා. මෙයාලා එක වේශයක් මවාගෙන මේ මිනිස්සු මුලා කරලා මරණයටපත් කරන්න තමයි කල්පනා කරන්නේ. ඒ වෙලාවේ මේ අමනුෂ්‍යෝ ටික කරන වැඩේ තමයි තමන් බොහෝම පිරිසිදු ඇඳුම් ඇඳගෙන ඒ කියන්නේ ඇඳුම් කියලා කියන්නේ මෙයාලා මවාගෙන හැම දෙයක්ම විශාල ගැල් ප්‍රමාණයක් ඇවිල්ලා හරියට නිකන් මේ
අර වැස්සකට අහුවෙච්ච වගේ මේ අමනුෂ්‍ය ටික වේශයක් මවාගෙන වැස්සකට අහුවෙච්ච වගේ වතුර බේරි බේරි කරත්ත වලින් වතුර බේරි බේරි අර නෙළුම් මල් කකා නෙළුම් දඬු භුක්ති විඳ විඳ නෙළුම් මල් අතට අරගෙන නෙළුම් මල් මාලා දාගෙන මෙයා ආවා. එනකොට අර නපුරු වෙලෙන්දයි පිරිස හම්බ වෙනවා. මේ කට්ටිය හම්බෙලා අහනවා මේ මොකද මේ මිත්‍රයා මේ කාන්තාරෙ මැද මේ වතුර ගොඩ ගහගෙන යන්නේ මේ කොච්චර බරෙන්ද මේ ගවයන්ටත් අමාරුයි. ඒ නිසා මේව හලලා යන්න අපිට පුළුවන් මේ ඉස්සරහට ගියාම ඔයාලට ගංගවල් තියෙනවා වතුර තියෙනවා ලස්සන දිය පිරුණු පොකුණු තියෙනවා නෙළුම් මල් මානෙල් පිපිච්ච පොකුණු තියෙනවා. ඇයි මේ බර උස්සගෙන මේ සත්තුන්ටත් වද දීගෙන යන්නේ කියලා කිව්වා. ඊට පස්සේ අර මෝඩ එහෙම නැත්නම් දුෂ්ට ගති පැවතුම් තියෙන වෙලෙන්ද කල්පනා කළා ඌ ඒකත් ඇත්ත. මේ අය මේ මෙච්චර මේ සතුටෙන් වතුර නාගෙන පිරිසිදුව වතුර බේරි බේරි යනවා. ඒ නිසා මොකටද අපි මේ මේවා ගොඩ ගහගෙන යන්නේ? ගමන පහසුවෙන් ගියා නම් හොඳයි නේද කියලා කල්පනා කරලා අර තමන් ගෙනාපු වතුර ගෝලි ගණන් ඔක්කොම විනාශ කළා. කාන්තාරේ පෙල්ලලා දැම්මා. ඉතින් ඊට පස්සේ මෙයාලා කරන්නේ මොකද්ද? ටික දුරක් දැන් ඔන්න යනවා මේ අර අමනුෂ්‍යයෝ ආවනේ දැන් අර නිකන් වේශයක් මවාගෙන. ඒ වෙලාවේ දැන් කිව්වනේ මේ ගංගවල් පොකුණු ඇලදොල තියෙනවා කියලා. මෙයාලා ඒක බලාපොරොත්තුෙන් ගියා. හැබැයි ගියාට පස්සේ මොකද වෙන්නේ? කිසිම දෙයක් නැහැ. ගිහිල්ලා බැරිම තැන මෙයාලා හොඳටම අපහසුතාවයටපත් වුණා. කන්නත් නැහැ, බොන්නත් නැහැ. අඩුම ගානේ ගෙනාපු ටිකත් මෙයාලා හැලුවනේ. කරත්ත වලට බර වැඩි කියලා. ඊට පස්සේ ඔන්න කරගන්න දෙයක් නැහැ. මේ කට්ටිය දුර්වල වෙලා මරණයටපත් වුණා. ඔන්න අර අමනුෂ්‍යෝ ටික ඇවිල්ලා මෙයාලගේ මස් මාංශ අනුභව කරන්න පටන් ගත්තා. ඉතින් ඔන්න ඔහොම තමයි පළවෙනි කොටස ඉවර වෙන්නේ. ඊට පස්සේ ඔන්න දැන් මාසයක් විතර ගියහම අර අපේ බෝසත් දෙලෙන්දා තමන්ගේ පිරිසත් එක්ක කල්පනා කරගත්තා ගමන යන්න දැන් හොඳ කාලේ නිසා. දැන් ඔන්න දිගට මේ කට්ටිය ගමන යන්න පටන් ගත්තා. ගිහිල්ලා ගොඩ දුරක් ගිහිල්ලා අර කාන්තාරයේ මුණ ගැහෙනවා. කාන්තාරයේ මුණ ගැහුණු ගමන් බෝසත් වෙලෙන්ද කියනවා හැමෝම ආමන්ත්‍රණය කරලා මගේ පිරිස මම කියන දේ අහගන්න. ඔයාලා කවුරුවත් මගෙන් අහන්නේ නැතුව මේකේ තියෙන ආහාර අනුභව කරන්න එපා. ඒ වගේම එක ජල බිඳුවක්වත් ඉවත දාන්න එපා. මේ විදිහට කිව්වා. ඉතින් ඊට පස්සේ එහෙම කියලා ගමන යන්න පටන් ගත්තා. මොකද මේ කාන්තාරේ විෂ ගෙඩි වර්ග තියෙනවා, විෂ මල් වර්ග තියෙනවා, විෂ පැල වර්ග තියෙනවා. මේවා කෑවොත් කෙනෙක් හරි මරණයටපත් වෙන්න පුළුවන්. ඒ නිසා මගෙන් අහන්න නැතුව කිසිම දෙයක් කරන්න එපා කියලා කිව්වා. දැන් ඔන්න ටික දුරක් යනකොට අන්න අර වෙනද වගේම අර මේ කාන්තාරේ අරගෙන ඉන්න අමනුෂ්‍යෝ ටික එනවා. මෙයාලා කල්පනා කළා එදා වගේම මේ පිරිසත් අපිට මුලා කරලා රවට්ටලා මස් මාංශ අනුභව කරන්න පුළුවන්. එහෙම කියලා කල්පනා කරලා මේ අයට අර එදා වගේම වේශයක් මවාගෙන බොහොම ලස්සන සුදු ඇඳුම් ඇඳගෙන නෙළුම් මල් අතින් අරගෙන නෙළුම් දඬු අනුභව කර කර වතුර බේරි බේරි මේ කරත් එහෙම නිකන් අර හොදලා වගේ වැස්සකට වුණා වගේ. ඒක දැක්ක ගමන් මේ කෙනෙක්ට හිතෙන්නේ මේ ඈත වතුර ගඟවල් පිරීලා ඉතිරලා යනවා කියලා. නමුත් ඒක බොරුවක්. ඊට පස්සේ මෙතෙන්ට එනවා මේ දැන් බෝසත් වෙලෙන්ද ගාවට අර පිරිස දැන් ඔන්න මුණ ගැහෙනවා. මුණ ගැහුණාම අහනවා මොකද මේ මිත්‍රයා මේ අරගෙන යන්නේ මෙච්චර මේ බඩු බාහිර ආදිය කරත්තවල දාලා වතුර කෑම් බීම ඇයි අර එහාට ගියාම තව ලස්සනටම තියෙන්නේ ඝන වනාන්තරය වැව් පොකුණු දිය කඩਿੱති පිරීලා ඉතිරිලා යනවා. ඉතින් ඒ නිසා මොකටද මෙච්චර මහන්සිලා මේ සතුන්ටත් වද දීගෙන මෙහෙම අරගෙන යන්නේ කියලා. ඊට පස්සේ මේ බෝසත් වෙලෙන්දා හරිම ප්‍රඥාවන්තයෙක්, හරිම ඉවසිල්ලෙන් කටයුතු කරන ප්‍රතිපදාවක් අනුගමනය කරන කෙනෙක්. ඊට පස්සේ මෙයා කල්පනා කරනවා හරි. එහෙනම් මම මොකද කරන්නේ මේ ලේසියෙන් මිනිස්සු වෙන්න බෑ. මොකද මෙයාලා කියන විදිහට වර්ෂාව වහිනවනම් විශාල ගස් තියෙනවනම් දිය ඇලි පොකුණු තියෙනවනම් සාමාන්‍යයෙන් අකුණු හඬක් ඇහුණත් ඒ කියන්නේ වර්ෂාව වැටෙනකොට අකුණු හඬක් වැදුනත් මේක යොදුන් 5ක් 6ක් විතර වගේ දුරට විහිදෙනවා. ඒ වගේම වර්ෂාව වැටෙනවා නම් සීතල පින්න යොදුනක් විතර ඈතට විහිදෙනවා. නමුත් ඒ කිසිම දෙයක් නැහැ. මේ සම්පූර්ණම රංගපෑමක් කරන අමනුෂ්‍යව තමයි කියලා මේ බෝසත් වෙලෙන්ද තේරුම් ගත්තා. ඊට පස්සේ බලනවා මෙයාලා ඇස්පිල්ලම් ගහන්නේ නැහැ. මේ අමනුෂ්‍යව ඇස්පිල්ලම් ගහන්නේ නැහැ. අර වේශයක්ම වාගෙන ආවට රංගපෑවට ඇස්පිල්ලම් ගහන්නේ නැහැ. ඊට පස්සේ ආයි බලනවා මෙයාලා හෙවණැලිත් නැහැ. මෙයාලගේ කරත්තවලවත් මෙයාගේවත් හෙවණැල්ලක් නැහැ. කාන්තාරේ කොහොමද ඉතින් හෙවණැලි පේන්නේ පෙයි ගිනි කට්ටවුව නිසා. නමුත් එහෙම කිසිම දෙයක් පේනුන්නේ නැහැ. ඊට පස්සේ මෙයාලා එහෙම කියලා ගියා. එහෙම කියලා මෙයාලා පස්සෙන් කොහොම හරි
පන්නගෙන තමයි එන්නේ මේ කොයි වෙලාවෙද මේ මිනිස්සු දැන් මේවා අයින් කරලා මේ අමාරුයි වැටෙලා දුර්වල වෙන්නේ කියලා අර මස් මාංශ අනුභව කරන්න බලාපොරොත්තු වෙයි. ඊට පස්සේ ටික දුරක් ගිහිල්ලා රාත්‍රී කාල නිසා මේ බෝසත් වෙලෙන්ද මේ තමන්ගේ ගැල් ඔක්කොම නතර කරලා හරක් එහෙම ඔක්කොම ලියලා එයාට කන්න දීලා මිනිස්සුන්ටත් කන්න දීලා කල්පනා කරා මිනිස්සු ඔක්කොම අඬ ගහලා කතා කරලා කියනවා අපි පොඩ්ඩක්වත් මේ ගැන හිතන්නවත් අවශ්‍ය නැහැ. මේක සම්පූර්ණම රංගපෑමක්. අර කරේ මිනිස්සු නෙවෙයි අමනුෂ්‍යව තමයි කළේ. අපිව මුලා කරලා අපි ළඟ තියෙන වතුර ටික පවා අයින් කරලා අපිව මරණයටපත් කරලා අපේ මාංශය අනුභව කරන්න තමයි ඔවුන්ගේ රුචිකත්වයේ තිබුණේ. ඔවුන් කැමති උනේ. ඒ නිසා රංගපෑමක් තමයි කරේ කියලා. ඊට පස්සේ මිනිස්සුත් එක්ක දැන් කතා කරගෙන බොහොම ආරක්ෂිතව මිනිස්සු ටික ඔක්කොම ආරක්ෂා කරගෙන මේ කාන්තාරය එදා තරණය කරලා මෙයයි වෙළඳාම් කරලා නැවත Tamanගේ දේශයට පැමිණියා. ඉතින් මේක තමයි මෙයාලට මේ ලැබිච්ච හොඳම දේ. ඒ කියන්නේ දැන් අර බෝසත් වෙලෙන්දා Tamanගේ පිරිස ආරක්ෂා කරගත්තා. Taman යම් ප්‍රතිපදාවක ඉන්න නිසා Tamanගේ පිරිස ආරක්ෂා කර. මේ අය දැන් අර ගමනාන්ත වෙනකොට මෙයාලට අහු වෙනවා අර අමනුෂ්‍ය මිනිස්සුන්ව ආහාරයට අරගෙන ඇටකටු විතරයි ඉතුරු වෙලා තියෙන. තැන් වල ගැල් විසි කරලා හරක්ගේ මිනිස්සුන්ගේ ඇට කැබිලි තැන් වල. මෙයාලා ඒවා පහු කරගෙන ගියා. ඊට පස්සේ මිනිස්සුන්ට විශ්වාසය ඇති වුණා මේ ආර්ය පුත්‍රයෙක් මෙයා. ඒ වගේම අපි හැමෝම බේරගත්ත කෙනෙක් කියලා. ඉතින් ඔය විදිහට තමයි අපිට මේ කතාවෙන් ගන්න තියෙන අපේ ජීවිතවලට ඔය වගේම පිරිස් සම්බ වෙනවා. සමහරවිට අපිව නොමගට ඇදලා දාන, අපිව වැරදි පාරවල් වලට යොමු කරන. ඒ නිසා අපිට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන්න ඕන. හොඳ සත්පුරුෂයෙක් විදියට කොහොමද අපි අපේ ජීවිතය ගත කරන්න ඕන, මොන වගේ අයද අපි ආශ්‍රය කරන්න ඕන කියලා. ඉතින් මේ කතාවේදී දුවේ පුතේ දැන් මේ බෝසත් වෙලෙන්ද තමයි අප මහා බෝසතාණන් වහන්සේ, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙර ආත්ම භාවයක, ඒ වගේම අර නපුරු දුෂ්ට වෙලෙන්ද තමයි අර අමාරුවේ වැටිලා අනිත් හැමෝමත් එක්කම නැති වෙලා ගියේ ඒ දේවදත්ත කියලා මේ කතා වස්තුවේ දක්වලා තියෙනවා. එතකොට තව පුංචි දෙයක් කියන්න ඕනේ මේ ජාතක කතාවල දුවේ පුතේ කොටස් තුනක් තියෙනවා. මම ඒක තනින් තන කියාගෙන ආවා. ඔයාලට මේක පියවරෙන් පියවර කියන්න ඕන නිසා කොටස් තුනක් කියලා කියන්නේ අතීත කතාව කියලා එකක් තියෙනවා, වර්තමාන කතාව කියලා එකක් තියෙනවා. ඒ වගේම පූර්ව අපර සංදි ගැලපීම කියලා තව කොටසක් තියෙනවා. ඒ කියන්නේ මේ කතා දෙක එකට එකතු කරලා මෙන්න මෙහෙමයි මේක වෙන්නේ කියලා පැහැදිලි කරලා විග්‍රහ කරන කොටසකුත් තියෙනවා. ඉතින් ඒ නිසා ජාතක කතාව කොටස් තුනකට තමයි තියෙන්නේ. එතකොට මේ කතාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් මේ අපි කතා කරේ අතීත කතාවනේ. බුදුරජාණන් වහන්සේ පෙර ආත්ම භාවයක ජාතක කියන්නේ මේ පෙර ආත්ම භාවයක Tamanගේ නුවණ ප්‍රඥාව යොමු කරලා දියුණු කරලා අනිත් අය බේරගත්ත කතාවක්. ඒතර මේ කතාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එක හේතුවක් මූලික කරගෙන. ඒ හේතුව තමයි අනේපිඬු සිටුතුමාගේ හිටියා තව ගොඩක් යාළුවෝ 500 දෙනෙක්. ඒ කියන්නේ වෙළඳාම් කරන ගොඩක් පිරිසක් ඒ අය වටා ඉන්න බොහෝ පිරිසක් ඉත 500 ගණනක් මිත්‍රයෝ යාළුවෝ. ඒ අය ආරභය තමයි ඒ අය මූලික කරගෙන තමයි බුදුහාමුදුරුවෝ මේ අපන්නක ජාතකයේ දේශනා කළේ. එතකොට එයාලට උනේ දවසක් ඔය අනේපිඬු සිටුතුමා මේ තමන්ගේ මිත්‍රයෝ ටික බුදුහාමුදුරුවෝ ගාවට එක්කගෙන ගියා. ඒ කියන්නේ මෙයාලා බුදුරජාණන් වහන්සේ සරණ ගියපු අය නෙවෙයි. මෙයාලා නොයෙක් අන්‍ය තීර්ථකයෝ, නොයෙක් වෙනත් ආගමික ප්‍රධානීන් එයාලා සරණ ගියපු අය. එක දවසක් අනේපිඬු සිටුතුමා මේ හැමෝම එක්කගෙන ගියා බුදුරජාණන් වහන්සේ ළඟට. ඊට පස්සේ මේ සතුටු වෙලා බුදුහාමුදුරුවෝ සරණ ගියා. තෙරුවන් සරණ ගියා. ඊට පස්සේ පන්සිල් සමාදන් වෙලා බණ භාවනා කරන්න පටන් ගත්තා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ ඉඳලා වෙන ප්‍රදේශයකට පුංචි කාලයකට වැඩම කළාම මේ අනේපිඬු සිටුතුමාගේ මිත්‍රයෝ පිරිස ටිකෙන් ටික පන්සලට එන එක අඩු වුණා. ඒ අය නැවත අන්‍ය තීර්ථකයෝ ළඟට ගිහිල්ලා නොයෙක් අන්‍ය ආගමිකයෝ ළඟට ගිහිල්ලා ඒ අයගේ වෘත ධර්ම එහෙම නැත්නම් ඒ අයගේ ධර්මය අනුගමනය කළා. ඊට පස්සේ මේක හිතේ මේ වේදනාව තියාගෙන තමයි බුදුරජාණන් වහන්සේ නැවත ජේතවනාරාමයේ වැඩම කරාට පස්සේ අනේපිඬු සිටුතුමා නැවත තමන්ගේ මිත්‍රයෝ ටිකත් ඔක්කොම එක්කගෙන ගිහිල්ලා බුදුහාමුදුරුවන්ට මේක පැහැදිලි කරේ. බුදුහාමුදුරුවනේ මෙන්න මේ මගේ මිත්‍රයෝ ටික නැවතත් අපේ ආගම දහම තුලින් නික්මිලා ගිහිල්ලා නිවැරදි මාවත අත්හැරලා ගිහිල්ලා මගහැරලා ගිහිල්ලා නැවත අන්‍ය තීර්ථකයෝ ළඟට ගිහිල්ලා ඒ අයගේ සරණ ගියා.
ඒකට හේතුව මොකක්ද කියලා පැහැදිලි කරන්න කියලා කිව්වා. ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙන්න මේ අපන්නක ජාතකය දේශනා කරලා පැහැදිලි කරා අපිට සත්පුරුෂයෙක් ළඟ හිටියාම සත්පුරුෂ ගුණධර්ම අපිටත් ලැබෙනවා. ඒ කියන්නේ මේ ගුණධර්ම අපිත් අනුගමනය කරනවා අපේ ජීවිතේ. ඊට පස්සේ තමයි අපිට අපේ ජීවිතය කියලා කියන්නේ මොකක්ද කියලා තේරුම් අරගෙන සතුටෙන් සාමයෙන් සමාදානෙන් වැඩ කරගන්න පුළුවන් ඉන්නේ ප්‍රඥාවෙන් යුක්තව. එතකොටයි කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. ඉතින් ඒ කාරණාවත් එක්ක අපන්නක ජාතක කතාව ශ්‍රවණය කරපු ගම අහපු ගමම මේ අර පැමිණුණු ආපු අනේ පිරිසුදුමාගේ සියලුම මිත්‍රෝ නැවත තෙරුවන් සරණ ගිහිල්ලා නැවත තමන්ගේ හිත නොබිඳෙන විදිහට නොකැඩෙන විදිහට ඉඳලා ඒ අය කොහොම හරි සත්පුරුෂ ගුණධර්මයක පිහිටුවා කියලා අපේ බණ පොත්වල දැක්කලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ කතාවෙන් අපිට ගන්න පුළුවන් දුවේ පුතේ අපි කොච්චරනම් අපේ ජීවිතේ සමහර වෙලාවට අපි ළඟට එන අර දැන් අර කාන්තාරයේදී අපිට මුණ ගැහුණානේ. කාන්තාරයේදී අර අමනුෂ්‍ය ලස්සන ඇඳුම් හැඳගෙන මේ කාන්තාරයේ දිය කඩਿੱති පොකුණු දිය ඇලි වැව් ගංගා තියෙන වගේ බොහොම පිරිසිදුව ඒ කට්ටිය එළියට පේන්න ආවනේ. ඉතින් අපිටත් ඔය වගේ වෙන්න පුළුවන්. සමහරලාට බොහොම පිරිසිදුයි වගේ අපි ළඟට නරක අය එන්න පුළුවන්. සමහරලාට නරක ගුණ ධර්ම තියෙන අය. සමහරලාට අපිට කරදර කරන්නේ නැහැ. සමහරලාට හොඳ වේශයකින් මවාගෙන එන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපිට ඒව තේරුම් ගන්න පුළුවන් ශක්තිය තියෙන්න ඕන. අපිට ඒව තේරුම් ගන්න පුළුවන් හැකියාවක් තියෙන්න. ඒ හැකියාව ලැබෙන්නේ තමන්ගේ ළඟ තියෙන ප්‍රඥාව එක්ක, තමන් දිනු කරගෙන තියෙන ධර්මතාවයක් එක්ක. ඒ නිසා ඒ ගුණ ධර්මයන් අපේ ජීවිතේ වර්ධනය කරගත යුතුමයි. එතකොට මම තව කාරණාවක් පැහැදිලි කරන්නම් මේ අපන්නක කියන ජාතක කතාවේ දැන් මේ අපන්න කියලා කියන ප්‍රතිපදාව කියන එක. එතකොට මේ අපන්නක ධර්මතා තුනක් අපන්නක ධර්මතා තුනක් බෝසතාණන් වහන්සේ ඒ කියන්නේ අපි කතා කරන්නේ මුලින් අර කතාවේදී බෝසත් වෙලෙන්දෙක් කියලා ඉපදුනා කියලා. එතකොට ඒ කාලේ ඉඳලම බෝසතාණන් වහන්සේ අපන්නක ධර්මතා තුනක් පූර්ණණය කරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ අපන්නක ධර්මතා තුන තමයි ඉන්ද්‍රිය සංවරය කියලා කියන පළවෙනි එක. ඉන්ද්‍රිය සංවරය දැන් අපි දන්නවනේ ඉන්ද්‍රිය කියලා කියන්නේ පංචේන්ද්‍රියන් කියලා දන්නවනේ හැමෝම මේ ඉන්න ළමයින් කියලා දන්නවා. පංචේන්ද්‍රියන් කියලා කොටස් පහක් තියෙනවා. ඇස කන නාසය දිව ශරීරය කියලා. ඉතින් මේ පංචේන්ද්‍රියන් দমনය කර ගැනීම පංචේන්ද්‍රියන් පංච මොනවාද ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය කියන තුලම තියෙන මේ අපේ ඉන්ද්‍රියන් සංවර කරගන්න. මේ කියන්නේ කෙලෙස් උපදවා ගන්නේ නැතුව යම් සංවර භාවයකටපත් වීම තමයි මේ ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. ඊළඟට දෙවෙනි ප්‍රතිපදාව තමයි කියන්නේ පමණට වඩා ආහාර නොගැනීම. පමණට වඩා ආහාර නොගැනීම. දැන් පමණට වඩා ආහාර නොගැනීම කියලා කියන්නේ අපි කොච්චරනම් ආහාර ගන්නවද නේද? ඒ කියන්නේ අපි ඇත්තටම ආහාර ගන්න මේ අපිට එදිනෙදා තියෙන බඩගින්නටවත් ජීවිතේ පවත්වා ගන්නවත් නෙවෙයිනේ. අපි ගොඩක් වෙලාට ආහාර ගන්න ආසාවට. ඒ කියන්නේ දකින්න දේ අපිට කන්න හිතෙනවා. දකින්න දේ අපිට ආහාරයට ගන්න දෙනවා. මතක තියාගන්න මේක අර අනිත් පැත්තෙන් අපේ නොයෙක් ධර්මයන්ගෙන් පිරිහීම අපේ ජීවිතයට හානියක් වෙනවා වගේම කෑම වලටත් අධික විදිහටම ගිජු වීම අපේ විනාශයට මුල. නිකන් සරලව හිතන්න ඔයාලා ටොෆි චොක්ලට් කන්න කැමතිනේ. ඒතකොට ඒ දේවල් හැමදාම කනවනම් හැම වෙලාවෙම කන්න ගන්නවනම් ඔයාලට අවුරුදු 15ක් 20ක් යන කලින් සීනි හැදිලා කොලෙස්ටරෝල් හැදිලා ලොකු හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා මෙතනදී මේ ආහාරයේ පමණ දැන එහෙම නැත්නම් ආහාරයේ අර්ථය දැනගෙන ආහාරය කියන්නේ මොකක්ද කියලා තේරුම් අරගෙන ආහාර අනුභව කිරීම කියන කාරණාවෙත් අපිට මේ අපන්නක ජාතක කතාවේදී කියන කියන්නේ අපන්නක ධර්මතා තුනේදී දක්වලා තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි කාරණාව විදිහට තියෙනවා මොකද්ද නිදි වරාගෙන බණ භාවනා කිරීම, ධ්‍යාන සම්පත් වැඩි වීම. මේ කාරණාවත් බෝසතාණන් වහන්සේ සිද්ධ කරලා තියෙනවා. ඒ කියන්නේ බණ භාවනා වැඩි වීම කියන කාරණා. අපිට එතකොට බණ භාවනා වැඩි වීම කියලා ගත්තාම දැන් ඔයාලා 4 වසරේ 5 6 7 ළමයි දරුවෝ ටිකනේ දැන් මේ දේශනාව අහගෙන ඉන්නේ. ඒතර අපි කොහොමද භාවනා කරන්න කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. අපි මොනවද අපි අරමුණු කරගන්නේ? කොහොමද බණ භාවනා කරන්න කියලා. මතක තියාගන්න බණ භාවනා කිරීම කියන කාරණාවේදී අපිට බුදුදහමේ හම්බ වෙන දුවේ පුතේ සමහර අය ගහෙන් වැටෙන කොළ දිහා බලාගෙන භාවනා කරපු අය ඉන්නේ. ඔය බෝධින් වහන්සේ ළඟට ඇවිල්ලා. එතකොට බෝමළුවේ තියෙන වැලි දිහා බලාගෙන බණ භාවනා කරපු අය හම්බ වෙනවා.
ඊට පස්සේ සමහර අය මල් දිහා බලාගෙන බණ භාවනා කරලා මාර්ගඵල වලටපත් වෙච්ච අය. සමහර අය වතුර දිහා බලාගෙන හුළඟ දිහා බලාගෙන ඒ කියන්නේ තමන්ගේ හිතේ තියෙන පිරිසිදු සිතුවිල්ල අවබෝධයත් එක්ක ඕන. ඉතින් එහෙම වුණාම තමයි භාවනාව කියන එක සකස් වෙන්නේ. අපි හැමෝටම පුළුවන් භාවනා කරන්න යම් අරමුණකට ඇවිල්ලා පිරිසිදු අරමුණකට ඇවිල්ලා. අපි හිතමු බුදුහාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ගැන අපි මේ හිතින් මෙනෙහි කරනවා කියලා අපි කියන්නේ බුද්ධානුස්සති භාවනාව කියලා. ඊට පස්සේ අපි හුස්ම ඉහළ පහළ ගන්නවා ආනාපානසති භාවනාව කියලා කියනවා. මෛත්‍රී භාවනාව වඩනවා අනිත් හැමෝටම මෛත්‍රී වේවා කියලා. අපි දහම් පාසලෙත් ඒක පටන් ගන්න කලින් කරන මෛත්‍රී භාවනාව. ඉතින් ඔය විදිහට ඔය කියන ගුණධර්මයන් තුන සංවර්ධනය කරගත්තාම අපේ ජීවිතත් ගොඩාක් පිරිසිදුමත් භාවයටපත් වෙනවා. කරදරයක් බාධාවක් නොවන විදිහට අපේ ජීවිත හැඩගැහෙනවා. ඉතින් ඒ නිසා මේ දේශනාවෙන් අනතුරුව අපේ අනුශිකා ගුරුතුමිය හරි එහෙම නැත්නම් ශුරේෂ් ගුරුතුමාණන් හරි මේ දරුවන්ට එවාවි මේ ලින්ක් එකක්. ඒ කියන්නේ වීඩියෝ එකක් මේ ඒ වීඩියෝවේ තියෙන්නේ මේ අපන්නක ජාතකය බොහොම ලස්සනට කාටුන් මාධ්‍යයෙන් ඒක සකස් කරලා තිබුණා. හරිම ලස්සනයි තේරුම් ගන්න පුළුවන් ඒක. ඔයාලා හැම කෙනෙක්ටම බැලුවාම වටිනකම ලැබෙයි. ඉතින් ඒ නිසා මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔයාලා හැම කෙනෙක්ම තමන්ගේ මේ ලැබිලා තියෙන මනුෂ්‍ය ආත්ම භාවය ගැන හිතන්න ඕනේ. ඒ කියන්නේ දැන් මෙතන ඉන්න දුවදරුවෝ තාම පුංචි අයනේ 4 5 6 7 කියලා කියන්නේ. ඉතින් ඔයාලා අපි හැමෝම තේරුම් ගන්න ඕන කාරණාව තමයි අපිට ලැබිලා තියෙන දුවේ පුතේ බොහොම දුර්ලභ ආත්මයක්. මනුෂ්‍ය ආත්ම භාවය කියලා කියන්නේ. මේක අපිට හොඳ අය වෙන්නත් පුළුවන් නරක අය වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ නරක වැඩම කර ඉන්නත් පුළුවන්. නරක වැඩම කරන්න පුළුවන්. අනිත් මිනිස්සුන්ගේ හිත රිද්දන එක, හොර වැඩ කරන එක, බොරු කියන එක, පරුෂ වචන කියන එක අපිට ඕක කරන්න පුළුවන්. සරලවම කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න අපි කරන හැම දෙයක්ම අපේ හොඳ නරක කියන මේ ගණයට එකතු වෙනවා. එතකොට නරක දේවල් වැඩි වුණාම අපිට ඒක කවදා හරි දවසක ප්‍රතිපාකයක් ලැබෙන්නේ නරක විදියට. එතකොට අපිට වෙන්නේ නරකක්ම තමයි. අපි අපේ හිත රිදෙනවා, අපිට වේදනාවක් දැනෙන්නේ. ඉතින් ඒ නිසා කොයි වෙලාවකවත් නරක දේවල් වලට වචනකින්වත් තමන් උපකාර කරන්න යන්න එපා. නරක දේවල් කරන්න කියලා හිතන්නවත් යන්න එපා. හැම වෙලාවකම සත්පුරුෂ ගුණ ධර්මයක්. මේ කියන්නේ තවත් කෙනෙක්ට වචනයකින් හරි උපකාරයක් කරන්න, තව කෙනෙක්ට වචනයකින් හරි උදව්වක් කරන්න පුළුවන් නම් මතක තියාගන්න ඒක පෙරලා අපිට කවදා හරි දවසක ලැබෙනවා. ඒ නිසා ස්ථානයට උචිත ප්‍රඥාව දියුණු කරගෙන තමන්ගේ ජීවිතයට යහළුවෝ එකතු කරගනිද්දි, මිත්‍රයෝ එකතු කරගනිද්දි, පිරිස් එකතු වෙද්දි ඒ හැම තැනකදීම හොඳ සත්පුරුෂයෝ විදිහට තේරුම් අරගෙන වැඩ කටයුතු කරන්න පුළුවන් නම් ඒක තමන්ගේ ජීවිතයට ලොකු වටිනාකමක් ලැබෙන දෙයක් කියලා අපිට කතා කරන්න පුළුවන්, මෙනෙහි කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම හිතනවා අද දවසේ ඔයාලට ඒක ගොඩාක් වැදගත් වෙයි. විශේෂයෙන්ම උදෑසන කාලෙත් වැඩසටහන් වලට සම්බන්ධ වෙලා අද දවසෙත් මේ විදිහට කටයුතු සංවිධානය කරගෙන සම්බන්ධ වෙලා මේ සිද්ධ කරපු මේ දේශනාව තුළින් ඔයාලගේ ජීවිතයට යමක් ගත්තනම්, ඔයාලගේ ජීවිතයට යමක් එකතු කරගත්තනම් ඒක මම හිතනවා දේශනාව සිද්ධ කරපු මටත් ලොකු සතුටක්. මොකද මේ ගත වෙන මේ කාල සීමාව අපිට සම්බන්ධ වෙන්න පුළුවන් කමක් තියෙන කාල සීමාවක් නෙවෙයි. මේ තියෙන ප්‍රශ්න කරදර ගැටලු එක අපිට මේ විදිහට කතා කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ වෙන ක්‍රමයක් නොතිබුණා නම්. ඉතින් ඒ නිසා මේ විදිහට හරි අපිට ධර්මීය බෙදා ගන්න, දහම් පාසලේ දුවදරුවොත් එක්ක කතා බහ කරලා අපිට අපි ළඟ තියෙන යම් යහපත් ධර්මතාවයන් තියෙනවා නම් ඒ දේවල් මගහැරෙන්න දෙන්නේ නැතුව අපිට වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ මේ අවස්ථාව අපිට උදා වුණු නිසා කියන කාරණාව නැවත මතක් කරනවා. ඒ වගේම මේ කටයුත්තට සහ සම්බන්ධ වෙච්ච මේ දේවල් සකස් කරගන්න උදව් උපකාර කරපු ආදී හැම දිනෙකටම නිදුක් නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ දේශනාමය කටයුත්තට දේශනාමය පින්කමට සම්බන්ධ වෙච්ච මේ දුවදරුවෝ හැමෝටම මේ වගේම ගුරු මව්වරුන්ට ගුරු පියවරුන්ට ආදී හැම දිනෙකටම නිදුක් නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ඉතින් මේ කාල සීමාවේ තමන්ගේ මිනිස් වලට වෙලා ස්ථානයන් වලට වෙලා කටයුතු කරන්න කියලා බොහොම ආදරයෙන් මතක් කරනවා. මේ උතුම් ආශිර්වාදයෙන් ඔය හැම දිනෙකගෙම ධර්මඥානය තව තවත් දියුණු පමුණු වේවා. චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම දේශනාව ශ්‍රවණය කරපු මේ දුවදරුවන්ටත් ගුරු බහතුන් ආදී හැමෝටම දේශනාව සිද්ධ කළ මටත් අපි හැමෝටම අපේ හිත පිරිසුදුමත් භාවයටපත් වෙන්න, නිදුක් නිරෝගී භාවයම ලැබෙන්න මේ ආශිර්වාදයෙන් හේතු වාසනා වේවා කියලා අද මේ දේශනාව මෙතනින් සමාප්ත කරන හැමෝටම
තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරා. සාදු 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 අපිත් රැස් කරපු පින් අපේ පින්වත් සමිත හාමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී භාවය පිණිසත් උන්වහන්සේ කරගෙන යන ධර්ම ප්‍රචාරක කටයුතු දෙසත් උන්වහන්සේගේ අතින් ඇඳෙන සියලු චිත්‍ර සාර්ථකව ඒ වැඩ කටයුතු සිද්ධ කරගන්න වහන්සේට අපිත් මෙත් සිතින්ම ප්‍රාර්ථනා කරනවා. දැන් අපේ දූල පුතාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ජාතක කතාව ඇසුරෙන් හෝ අපේ හාමුදුරන් වහන්සේගෙන් දැනගන්න අපේ දූල පුතාලට දැන් අවස්ථාව තියෙනවා අන්මියුට් කරගෙන ප්‍රශ්න අහන්න පුළුවන්. අද ප්‍රශ්න නැද්ද කාටවත්? ප්‍රශ්න තියෙනවා නම් අහන්න දුවේ පුතේ. අපි කතා කරපු මාතෘකාව ගැන ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් අහන්න. අපේ හාමුදුරුවෝ මේ අපේ දරුවෝ ප්‍රශ්න අහනකම් දැන් අපේ හාමුදුරුවෝ මතක් කරා මේ ඒ කියන්නේ අහනවද කෙනෙක් ප්‍රශ්නයක්? නෑනේ. හරි අපි ප්‍රශ්න අහනකම් මේ අපේ හාමුදුරුවෝ මතක් කරා මේ දැන් මේ අපන්නක ජාතකයෙන් කියන්නේත් හරිද ඒ කියන්නේ යහපත් ප්‍රතිපදාවක් ගැනනේ. එතකොට දැන් මේ කාලේදී දැන් අපේ හාමුදුරුවෝ දේශනාවේ සඳහන් කරා පමණ දැන මේ ආහාර ගන්න එකත් අපේ හාමුදුරුවනේ දැන් මේ කොරෝනා වසංගතයත් එක්ක අපේ දරුවෝ දැන් ගෙවල් වලට වෙලා ඉන්නකොට දැන් අම්මලටත් අඩුපාඩු තියෙන කාලේ මට හිතෙනවා දැන් දරුවෝ අහනවා ඇති දැන් අම්මේ දැන් කන්න දෙයක් නැද්ද දැන් මුකුත් ඒකක්වත් බොන්න නැද්ද මට හිතෙන්නේ අද ජාතක කතාව හඳුරන්නේ ඒ පරියායනුත් අපේ ජීවිතවලට ගන්න පුළුවන් නේද? ඒ කියන්නේ දැන් අපි දැන් දරුවෝ වුණාම අපි ඒවත් කල්පනා කරන්න ඕනේ කියලා මට හිතෙනවා මේ කාලේ විශේෂයෙන්ම නේද? ඔව් අනිවාර්යෙන්ම. ඔව් පැහැදිලිවම. ඉතින් ඒක දරුවන්ට දැන් මෙතන දැන් අපේ දේශනාවට සම්බන්ධ වෙන්නේ සාමාන්‍ය අවබෝධයක් තියෙන දරුවෝනේ. ඉතින් ඒ වගේම අපේ දහම් පාසල ඉගෙන ගන්න දරුවන්ට අවබෝධය අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් ඒ නිසා ඒ දරුවෝ අනිවාර්යෙන්ම තේරුම් ගන්න මොකද මේ කාල සීමාවත් අපහසු කාල සීමාවක්. ඒ කියන්නේ සමහරලාට සමහර දරුවෝ දුවදරුවෝ ඇති අරක ඉල්ල අරන් දෙන්න මේවා ගෙනත් දෙන්න මෙහෙම කියලා. නමුත් මේ කාල සීමාවේ දුවේ පුතේ එහෙම අපහසුයිනේ. ඒ කියන්නේ දෙමව්පියන්ටත් අපහසුයි. ඔයාලා අනිත් එක තේරුම් ගන්න ඕන දේ තමයි අර අපි මුලින් මතක් කරා වගේ හරිම ඔය කෑම කියලා කියන්නේ ආහාර කියලා කියන්නේ ඇත්තටම මේ අපිට විනාශයක් ගෙන දෙන දෙයක් පමණ ඉක්මවා ගියාම කියන්නේ ආහාර විතරක් නෙවෙයි ඕනම දෙයක් එහෙමනේ. අපි සාමාන්‍යයෙන් පරිගණකයක් පාවිච්චි කරත් රූපවාහිනිය බැලුවත් ඒකට අපි කියන්නේ ඇඩික්ට් වුණොත් ඇබ්බැහි වුණොත් නිතරම ටීවී එකක් ළඟට ඉන්න ගිහිල්ලා එහෙම නැත්නම් නිතරම හෙඩ්ෆෝන් කනේ ගහගෙන ඉන්න ගිහිල්ලා එහෙම ගියොත් ඒක මොකද්ද අපිට ඒකත් අපිට හානියක්නේ. ඒතර ආහාරත් ඒ වගේම තමයි. අපි අනවශ්‍ය විදිහට ආහාර කියන්නේ ප්‍රමාණයක් දන්නේ නැතුව සාමාන්‍යයෙන් කිව්වොත් අර්ථයක් දන්නේ අදහසක් නැතුව අවබෝධයක් නැතුව ආහාර ගැනීම සීනි වැඩිපුරම කෑම තෙල් ಜಾති වැඩිපුරම කෑම. ඉතින් අපිට ඒකෙන් වෙන්නේ විනාශයක්ම තමයි. ඉතින් ඒ නිසා මේ කාල සීමාවේ වැඩිපුරම දුවදරුවෝ ඒ ගැන යම් අවබෝධයක් තියාගන්න ඕන දෙමව්පියන්ගේ පරිසරය ගැන. ඒ කියන්නේ මේ වෙලාවේ කොච්චර අපහසුකම් තිබුණත් ඒ දේවල් අපි වෙනුවෙන් දෙමව්පියෝ කරනවනේ. ඉතින් ඒ නිසා ඒ ගැන අවබෝධයක් තියාගෙන වැඩ කටයුතු කරොත් තමයි සත්පුරුෂ දරුවෙක් බවට පත් වෙන්නේ. එහෙමයි හාමුදුරනේ. අනිත් එක දැන් අපිත් දැන් අපේ අපන්නක ජාතකයේ හාමුදුරුවෝ සඳහන් කරා දැන් අපේ ජීවිතවලට අසත්පුරුෂය එනවා සත්පුරුෂ වේශයෙන්. දැන් දූල පුතාලා දන්නවා විශේෂයෙන්ම ලංකාව වගේ රටවල් වල මත්ද්‍රව්‍ය භාවිතා කරන අඩු වයස් සීමාවේ පසුවන මේ දරුවන්ගේ පාසල් දරුවෝ මේ මත්ද්‍රව්‍ය මත්පැන් වලට ඇබ්බැහි වෙලා තිනවා. එතකොට දූල පුතාලා දැන් ගොඩක් වෙලාවට මේ දවස්වල ඉස්කෝලේ යන්නේ නැති වුණාට ඉස්කෝලේ යන කාලවල වලදී මත්ද්‍රව්‍ය වෙළඳාම් කරන අය මත්ද්‍රව්‍ය මත්පෙති දෙන්න පුළුවන් සත්පුරුෂ වේශයෙන්. එතකොට මට හිතෙනවා අපේ හාමුදුරන් වහන්සේ ඒ කාරණාව මතු කළා. ඇත්තටම මේ විශේෂයෙන්ම ඒක අපි වටිනවා අපේ ජීවිතවලට. ඒ කියන්නේ ලස්සනට ඇඳ පැළඳගෙන අයියලා විදිහට අපේ විශේෂයෙන්ම ගැහැණු දරුවන් වෙත පිරිමි දරුවන් වෙත ඇවිල්ලා මේ වගේ දේවල් මේ නංගි මල්ලි මේක කෑවහම මෙහෙම ලස්සන වෙනවා. දැන් අර අපන්නක ජාතකයේ තමනුෂ්‍ය කිව්වේ එහෙමනේ නේද අපේ හාමුදුරනේ. මේ ඒ කියන්නේ දැන් මේ විලක් තියෙනවා ඉස්සරහා
මේ තෙත ඔව්. බරිතව මල් මාල පැලඳගෙන ආවේ ඇත්තටම ඔව්. යථාර්ථයක නෙවෙයි නේ නිසා අපේ ඔව්. දරුවෝ මේකෙන් තේරුම් ගන්න ඕනේ අසත්පුරුෂෝ අපි දැන් අපි මැරෙනකම්ම අපිට මුණ ගැහෙන්න පුළුවන් අපේ ජීවිතවල සත්පුරුෂ වේශයෙන්. දේශයෙන්. ඒ නිසා තමයි අපි මේ වැඩසටහන් කිරීමේ අරමුණත් ඒකයි අපේ හාමුදුරුවන් වහන්සේලාව සම්බන්ධ කරගනිමින් මේ ගුණධර්ම වලින් අපි ජීවිතේ පෝෂණය කරගත්තොත් අපිටම නුවණක් පහළ වෙනවා මෙයා සත්පුරුෂයෙක්ද මෙයා අසත්පුරුෂයෙක්ද කියලා තේරුම් බේරුම් අරගෙන අපේ ඔව්. ජීවිත ඉස්සරහට ගෙනියන්න නේද හාමුදුරනේ? ඔව් ඒක තමයි ඇත්තටම මේ කියන්නේ අපිට මුණ ගැහෙනෝනේ එක එක විදිහට කියන්නේ ඇත්තටම කිව්වොත් ඒක මේ අපිට හැම වෙලාවකම එහෙම තමයි. ඒ කියන්නේ සත්පුරුෂෝ වේශයෙන් එනවා ගොඩක් වෙලාවට අපි වැඩිපුරම ඇත්තට ප්‍රවේශම් වෙනුනේ ඒ වගේ අයගෙන්. සමහරවිට අපිට පේනවනේ මේ කියන්නේ කෙනෙක් දැක්කහම මෙයා අසත්පුරුෂයෙක් කියලා. ඒ අය අපේ හිත ඇතුළෙන්ම කොහොමත් අපි දන්නවා මෙයා අසත්පුරුෂයෙක්. ඒ නිසා එච්චර ගාණක් නැහැ. එයා යම් මට්ටමක අපි තියාගෙන ඉන්න. හැබැයි අර මවාගෙන ඉන්න අය ඉන්නවනේ. ඒ කියන්නේ අසත්පුරුෂයෙක් තමයි. හැබැයි එයා මේ සත්පුරුෂෝ විදිහට මවාගෙන එනවා. අපේ සහෝදරියෙක් වගේ වෙන්න පුළුවන්, අපේ ගුරුවරයෙක් වගේ වෙන්න පුළුවන්, අපිව බේර ගන්න කෙනෙක් වගේ වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේ අය දුර තියලම තේරුම් ගන්න පුළුවන් නම් ඒක තමයි හොඳම දැනුම. මොකද එහෙම නැත්නම් අපි ගොඩාක් අමාරුවේ වැටෙනවා. ඒ වගේ අයගෙන් තමයි ප්‍රවේශම්ම වෙන්න ඕන. නැත්නම් ලොකු අමාරුවක වැටෙනවා. මොකද අපි සමහරලාට අපි ලොකු දේවල් ඔලුවට තියාගෙන එයාලා අපිට උදව් කරයි, එයාලා අපි වෙනුවෙන් ඉදීවි. එහෙම කියලා යනවා. නමුත් සමහරලාට අපිවත් නැති කරලා තමයි ඒ අය අපෙන් ඈත් වෙලා යන්නේ. ඉතින් ඒ නිසා හරියටම තේරුම් ගන්න ඕන කෙනෙක් අපේ ජීවිතයට අපි එකතු කරගද්දි කෙනෙක් ආශ්‍රය නිශ්‍රයකද හැමෝම එක්ක ජීවිතේ සතුටින් ඉන්න පුළුවන් වෙන්න ඕනේ. හැමෝම ආශ්‍රය කරන්න පුළුවන් වෙන්න ඕනේ. හැමෝම එක්කම සුහදතාවයක් තියාගන්න, තරහකාරයෝ වෛරකාරයෝ තියාගන්න එක නෙවෙයි. ඉතින් ඒ නිසා ඒක අවබෝධ කරගෙන තමන් තේරුම් ගන්න ඕනේ තමන්ගේ අදහස් එහෙම මෙහෙට මාරු කරගන්න ඕනේ මොන වගේ අයත් එක්කද කියලා. එහෙම නැත්නම් අර අවබෝධය කියන එක අඩු වුණාට පස්සේ අපි දන්නේවත් නැතුව අසත්පුරුෂයෝ අපේ ජීවිතේට ඇවිල්ලා. එතකොට නිකන් අර ගහක පිළිලයක් හැදිච්ච වගේ. ගහක් පිළිලයක් හැදුනාම ටික පිළිලේ ලොකු වෙලා මුළු ගහම විනාශ කරලා බිමටම ඇදලා දානවා ගහ. ගහේ තියෙන සියලුම සාරය ගුණය නැති කරනවා. ඒ වගේම නරක අසත්පුරුෂයොත් මම හිතන්නේ පිළිලයක් කියලා තමයි. ඒ කට්ටිය අපේ ළඟටත් ඇවිල්ලා අර විදිහටම අපිට බොහොම හොඳ දේවල් පෙන්න ඉඳලා නරක දේවල් අපිට පුරුදු කරලා මත්ද්‍රව්‍ය වෙන්න පුළුවන්. වෙනත් ඕනෑම නරක මාධ්‍යයක් වෙන්න පුළුවන්. කොහොම හරි අපි වේකට නැඹුරු කරලා සමහරලාට ඒ අය නික්මලා යනවා. අපි ඒක තුලම තමයි මියෙදෙන්නේ. ඉතින් ඒ නිසා ඒක හරියට තේරුම් ගන්න පුළුවන් ශක්තිය ලැබෙන්නේ දුවේ පුතේ තමන්ම හිතලා තමන් ධර්මයේ පිළිබඳ අවබෝධයක් ඇති කරගෙන ඒ පිළිබඳව කාරණා හොයන්න ගත්තොත් තමයි අපිට ඒකෙන් මිදෙන්න පුළුවන්. එහෙමයි හාමුදුරනේ අපිට පැහැදිලි. මං හිතන්නේ දූල පුතාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් පුතේ අහන්න පුළුවන්. මේ අන්මියුට් කරගෙන අපි ආසයි ඔයගොල්ලන්ගේ මොනවා හරි තියෙනවද අපේ හාමුදුරන් වහන්සේත් සම්බන්ධ වෙන නිසා අපි මේ එතකොට මේක සාකච්ඡාමය විදිහට මේ ලස්සනට වැඩසටහන කරන්න පුළුවන්. පුතාලා දුරට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඊළඟට මොකද්ද ජාතක කතාව කරන්න ඉන්නේ මොනවා හරි ඒ වගේ අදහස් දක්වන්න පුළුවන්. කැමති ජාතක කතාව මේක කළොත් හොඳයි කියලාත් කියන්නත් පුළුවන්. අපිට එතකොට සලකලා බලන්න පුළුවන්. දුල පුතාලට ඕන කෙනෙක්ට අහන්න පුළුවන් ප්‍රශ්න. දරුවෝ අහගෙන නැද්ද මේ? ඒක තමයි මටත් හිතෙන්නේ අපි හඳුරන්නේ දාලා කොහෙර ගිහිල්ලාද දන්නේ නැහැ මේ දරුවෝ ටික නේද? අද මේ දැන් අපි ප්‍රශ්න අහන දරුවොත් විශේෂයෙන්ම මේ මාක් කරගන්න වෙනවා දැන් අපි තෑගි එහෙම දෙනකොට. අහන්න පුතේ කවුරු හරි අහන්න ඉන්නවා මම හිතන්නේ ප්‍රශ්න. අපි හාමුදුරනේ අවසරයි. ඔව් අපි හාමුදුරනේ මේ අපේ දරුවන්ගේ වැඩි දිනෙක ඉල්ලීමක් තියෙනවා ඔබ වහන්සේ මේ චිත්‍ර කලාවට වැඩි දක්ෂතාවයක් පෙන්වනවා. ඉතින් එයාලට චුට්ටක් දවසක ඔය ඉඩකඩින් අවස්ථාවක් අරගෙන දරුවන් වෙනුවෙන් චිත්‍ර කලාව පිළිබඳව පොඩි දේශනයක් එක්ක ඒ කලාව කොහොමද කරගෙන යන්නේ කියලා පොඩි දැනුම් අවබෝධයක් ලබා දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ඒ අවතට අවස්ථාව සලසා දෙන්න පුළුවන්ද මම දන්නේ නැහැ මේ අවස්ථාවේ. ඒ අවස්ථාවක් කරගන්න. එහෙම පුළුවන් නම් ලොකු දෙයක්. ගොඩක් දරුවන්ගේ ආසාව තියෙනවා. අප්පු පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ මේ දැනුත් පිටිපස්සේ මේ චිත්‍රේ වාගෙට අඳින ගමන් මෙතන ඉතින් මේ අපි වැඩසටහනක් කරමු අපිට පුළුවන් කාලය ලැබෙන විදියට
අපි පුංචි දේශනයක් ඒ සම්බන්ධව චිත්‍ර ගැන කතා කරලා මම දරුවන්ට එයාලට තේරුම් ගන්න පුළුවන් විදියට ඒ කියන්නේ දැන් අපි ඇත්තටම චිත්‍ර වගේ විෂයක් මේ වගේ දෙයකින් චිත්‍ර ගැන ඒ කියන්නේ අපි ඉතිහාසය වගේ ගැන කතා කරද්දිම ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. නමුත් අර ප්‍රැක්ටිකල් මදි මේ ඒ වගේ චිත්‍ර වගේ දෙයක් අර ඇඳලා එහෙම පෙන්වන්න එහෙම කරන්න ගියොත් එහෙම. නමුත් මම පොඩි දේවල් කීපයක් දරුවන්ට ඉගෙන ගන්න පුළුවන් යම් දේවල් කිහිපයක් ගැන කතා කරලා ඒ වගේම ප්‍රැක්ටිකලි ඒක කරන්නේ කොහොමද කියලා අනිවාර්යයෙන්ම ඉදිරියට පෙන්වන්න. එහෙම හැමදෙරේ මම හිතන්නේ ශාමලී ටීචර්ටත් දැනගන්නත් එක්ක අපි දැනටමත් ඒ වගේ වැඩිහිටි දරුවන්ට ඒ වගේ වැඩසටහනක් සූදානම් කරලා තියෙන්නේ සිත සනහෙන බුදුරුව කියලා. මේ ජුනි මාසේ අන්තිම සතියේ මං හිතන්නේ මට මතක විදිහට අපි සමිත හාමුදුරුව සම්බන්ධ කරගෙන අපි තාම සාකච්ඡා කරේවත් නැහැ. අපි හාමුදුරුවෝ එක්ක අපේ අරමුණ ඒක තමයි ඒ සම්බන්ධයෙන් අපි පොඩි දරුවන්ට හාමුදුරනේ මම දැන් විශේෂයෙන් අද හිතන් හිටියේ අපේ දරුවෝ තාම ප්‍රශ්නයක් ඇහුවේ නැති නිසා අපි ප්‍රායෝගික ක්‍රියාකාරකම් විදිහට අද දෙන්නේ දූල පුතාලට දැන් අපි ඉගෙන ගත්ත අපන්නක ජාතකයෙන් කැමැති අවස්ථාවක් A4 ෂීට් එකක ලස්සනට ඇඳලා අපිට එවන්න ඕනේ. එතකොට ඒකේ තරඟේ ජයග්‍රාහකයෝ තෝරන්න අපි හාමුදුරුවෝ. අපේ හාමුදුරන්ට පුළුවන් නේද? එතකොට අපේ පුතාලා දූලට ලස්සනට අඳින්න පුළුවන්. එතකොට අපන්නක ජාතකයේ ලස්සනට නිරූපණය වෙන කැමැති අවස්ථාවක්. දැන් බෝසත් වෙළඳාම් කරන අවස්ථාව හරි නැත්නම් අර අපේ සුරේෂ් ඉස්සල ස්ක්‍රීන් එකේ පෙන්වුවා වගේ අමනුෂ්‍යෙක් අර වැරදි අර හොඳ නැති වෙළඳ නායකයව හම්බෙන අවස්ථාවක්. ඒ වගේ ගොඩක් අවස්ථා ලස්සන අවස්ථාවක් තෝරගෙන ඒක ඇඳලා අපිට එවන්න පුළුවන් ලබන සෙනසුරාදාට කලින්. එතකොට අපි අපේ හාමුදුරුවන්ට යොමු කරලා ජයග්‍රාහකයෙක් අපිට තෝරගන්න පුළුවන්. එතකොට මේ අර අපේ ශාමලි ටීචර් සඳහන් කරා වගේ අපි ඉහළ පන්තිවල දරුවන්ගෙන් මුලින් අපේ හාමුදුරනේ පටන් ගමු මේ චිත්‍ර සම්බන්ධව බෞද්ධ චිත්‍ර සම්ප්‍රදායට කොහොමද අපි ඒක අපි මට තන දරුවන්ට වටිනවා. දැන් අපේ හාමුදුරුවෝ මේ දවස්වල විහාර චිත්‍ර පුණ්‍ය කර්මෙත් යෙදිලා ඉන්න නිසා අපිට දරුවන්ට ඒක ඇත්තටම ලොකු මේ අත්වලක් වේවි. මේ බෞද්ධ චිත්‍ර සම්ප්‍රදාය ගැනත් බෞද්ධ මූර්ති කලාව ගැනත් දැනගන්න. එතකොට දරුවන්ට ඔය වෙසක් උත්සව වගේ කාලවල වලදී තමන්ගේ අතින්ම චිත්‍රය නිර්මාණය කරලා මේ ඒ සඳහා මේ පින් රැස් කරගන්නත් පුළුවන් වෙවි නේද හාමුදුරනේ? ඔව් අනිවාර්යයෙන්. ඒක තමයි. අපේ ළමයිට තාම ප්‍රශ්න නැතිව වගේ මට හිතෙන්නේ අද කාටවත්. ප්‍රශ්න නැද්ද? අපි එහෙනම් මේ අපි අහමු කාගෙන් හරි චමත්කල්හාර ඉන්නව නේද? අපිට කියන්න පුතේ මොනවා හරි අපිට දැනගන්න තියෙනවද පුතාට? අපි දැන් එක එක්කෙනාගෙන් පොඩ්ඩක් අහලා බලමු නැත්නම් අපේ. ඔව් දැන් ඊළඟ දවසේ මොන වගේ ජාතක කතාවක්ද කරන්න අපේ හාමුදුරන් වහන්සේට අදහස් යෝජනා පුතාට තියෙනවද මොන හරි දක්වන්න? නැත්ද? කමන්න. දැන් අපන්නක ජාතකයේ තමයි පුතේ 550 ජාතක පොතේ පළවෙනිම ජාතක කතාව. ඉතින් අපිට තව ජාතක කතා ගොඩාක් තියෙනවනේ. ඉතින් පුතාලා දූලාගේ ගොඩක් පොත්වල සඳහන් වෙන ජාතක කතාවක් තමයි අපන්නක ජාතකය. එතකොට අපිට තව ජාතක කතා චෙනුලි මං හිතන්නේ අත උස්සන් ඉන්න. මොකද්ද පුතේ අහන්න ප්‍රශ්නේ? වෙස්සන්තර ජාතකය කියලා දෙන්න පුළුවන්ද ටීචර්? අන්න අපේ හාමුදුරනේ උත්තරයක් දෙන්න. ඔව් වෙස්සන්තර ජාතකය අපි ගොඩක් දෙනෙක් දන්න වෙස්සන්තර ජාතකය ගැන. මේ අපි කතා කරමු මේ ගොඩක් හොඳ ජාතක කතාවක්. දානීය පරිත්‍යාගය වගේ දේවල් ගැන කියමු. මේ අපි අනිවාර්යෙන් දවසක කතා කරමු මේක. ඒක තමයි ගොඩක් දිග ජාතක කතාව බෝසතාණන් වහන්සේගේ අවසාන උත්පත්තිය මනුෂ්‍ය ලෝකෙ සඳහන් වෙන ජාතක කතාව නේද? අපි ඒකත් අපේ ලිස්ට් එකට දාගමු. ඒක තමයි හාමුදුරනේ. හරි එහෙනම් මං හිතන්නේ අපිට අවසන් කරන්න වෙලාව ඇවිල්ලා තියෙන නිසා අපි එතකොට පුතාලා දුලට කිව්වා වගේ අපන්නක ජාතකයේ Taman කැමති අවස්ථාවක් A4 ෂීට් එකක වර්ණවත්ව දැන් තියෙන දැන් අලුතෙන් පාට පැස්ටල් ඒව මේව ගන්න අම්මලාට කරදර කරන්නේ නැතුව තියෙන විදිහට පාට කරලා
මේ අපිට එවන්න ඕනේ. එතකොට අපේ හාමුදුරුවෝ ජයග්‍රාහකයෙක් අපිට තෝරලා දේවි. එතකොට ඒවේ අඩුපාඩුත් සමහරලාට අපිට වෙන දවසක අපි ජාතක කතාව කරනකොට නැත්නම් චිත්‍ර ගැන වැඩසටහනක් කරනකොට අපිට වැඩි විස්තර කතා කරගන්න පුළුවන් වේවි. එහෙනම් හාමුදුරුවනේ අද අපිට හම්බ වෙලා තියෙන කාලය අවසానයි. මේ අපි වෙනදට නම් හාමුදුරනේ කරණීය මෙත්ත සූත්‍රය පිරිත් සජ්ජායනා කරනවා. අද ඔබ වහන්සේ සජ්ජායනා කරලා අපි වැඩසටහන අවසන් කරමු. අපේ හාමුදුරන් වහන්සේට මේ බොහෝ පින් සිදු වේවා. හාමුදුරුවෝ නැවත වතාවක් අපි පුණ්‍යානුමෝදනා කරනවා. හාමුදුරුවෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. හාමුදුරුවෝ කරන සියලු ධර්ම ප්‍රචාරක කටයුතු ඒ ආකාරයෙන්ම සාර්ථක වේවා. හාමුදුරුවන්ගේ අධ්‍යාපනික සහ විශේෂයෙන්ම බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙනුත් ඒ වගේම කරන අර විහාර චිත්‍ර ඒ කටයුත්තත් ඒ වගේම ඉතුරු චිත්‍ර කටයුතුත් වහන්සේගේ සියලු දේ සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා අපි පුණ්‍යානුමෝදනා කරනවා. එහෙනම් හම්දුරනේ පිරිත් සජ්ජායනාවට අවසර. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තිපිසෝ භගවාරහං සම්මා සම්බුද්දස්ස සම්පන්නෝ සුගතෝ ලෝක විද්වානුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහිති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීච පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලායේස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණේයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති කරණීය මත්ත කුසලේන යන්තං සන්තම් පදං අபிසමෙච්ච සක්කෝ ජූච සූජූච සුවචෝ චස්ස මුදු අනතිමානී සන්තුස්සකෝච සුබරෝච අප්පකිච්චෝච සල්ලවක බුද්ධි සන්තින්ද්‍රියෝච නිප්පකෝච අප්පගබ්බෝ කුලේසු අනනුගිද්දෝ නචකුද්ධං සමාචරේ කිංචි යේන විඤ්ඤූ පරේ උපවදෙය්‍යුං සුඛිනෝ වාකේමිනෝන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා යේකේචි පාන භූතත්ති තසාවා තාවරාවා නමසේසාදීගාවා යේ මහන්තාවා මජ්ක්‍ධිමා රස්සකානුකතූලා දිට්ඨාවා ඒව අද්දිට්ඨා ඒච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේ සීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා නපරෝ පරන්නි කුබ්බේත ඥාති මඤ්ඤේත කත්ත චිනං කංචී භාරෝසනා පටිග සංඥා ඥාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය මාතා යතා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ එවං පිසබ්බ භූතේසු මාන සම්භාවේ අපරිමාණං මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවේ අපරිමාණං උද්දං අදෝච චිරියංච අසම්බාධං අවීරං අසපත්තං තිත්තං චරං නිසින්නෝ වාසයානුවායාව තස්ස විගත මිත්තෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහූ දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනේය ගේදං නහි ජාතු ගබ්බසීයං පුනරේති තේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදායේතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදා ඒතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදා කාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති දේවෝ වස්ස සුකාලේන සස්ස සම්පත්ති හෝතු ච
පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු. දැන් හැමෝටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි අපේ හාමුදුරනේ. එහෙනම් දූල පුතාලට අද වැඩසටහන අවසන් කරනවා. දහම් පාසල ගීතේ ගායනා කරලා වැඩසටහන නිමා කරනවා. හැමෝටම තෙරුවන් සරණයි. සම්බුදු හිමිගේ සදහම් සිහිලෙන් දැනෙන අප සිරිලක් දරුවෝ දහම් පාසලේ දෙවනෙහි වැඩෙමින් උදාර ගුණදම් සිත දරුවෝ දහම් පාසලේ දෙවනෙහි වැඩෙමින් උදාර ගුණදම් සිත දරුවෝ පවුදස අකුසල් දුලලා ඉස්කෝමන් හැම බිඳ හැරලා මෙත් කරුණා මුදිතාදී මුනි ගුණ සපුරා පිළිවෙත් මග දරසා සපුරා පිළිවෙත් මග දරසා සම්බුදු හිමිගේ සදහම් සිහිලෙන් දැනෙන අප සිරිලක් දරුවෝ දහම් පාසලේ දෙවනෙහි වැඩෙමින් උදාර ගුණදම් සිත දරුවෝ දහම් පාසලේ දෙවනෙහි වැඩෙමින් උදාර ගුණදම් සිත දරුවෝ දුටු දුටුවන් විනවන පියක කුලින් ඇතු ඇතුවන් කනහන අද බැතියෙන් නිති තෙරුවන් නම දින උදාර ගුණදම් සිත දරුවෝ අපි වෙමු සිරිලක බොදු දරුවෝ අපි වෙමු සිරිලක බොදු දරුවෝ අපි වෙමු සිරිලක බොදු දරුවෝ